පනාවසෝ භවාති තයෝ මේ ආවුසෝ භවා කාම භව රූප භව අරූප භවෝති කතා පනාවසෝ ආයතින් පුනබ්භවාහි පුනබ්භවා පුනබ්භවා නිබ්බන්ති හෝතිති අවිජ්ජා නීවරණංකෝ ආවුසෝ සත්තානං තණ්හා සංයෝජනානං තතර තත්‍රාවි නන්දනා එවං ආයතින් පුනබ්භවාවි නිබ්බති තේතිති හෝතිති කතා පනාවසෝ ආයතින් පුනබ්භවාවි නිබ්බන්ති න හෝතිති අවිජ්ජා විරාගකෝ ආවුසෝ විජ්ජුප්පාදා තණ්හා නිරෝධා එවං ආයතින් පුනබ්භවාවි නිබ්බන්ති න හෝතිති කතමං පනාවසෝ පඨමං ඥානಂತಿ ඉදාවසෝ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පිස්සකං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං උච්චතාවසෝ පඨමං ඥානಂತಿ පඨමං පනාවසෝ ඥානං කතංගිකාන්ති පඨමංකෝ ආවසෝ ඥානං පංචාග්ගිකං ඉදාවසෝ පඨමං ඥානං සමාපනස්ස භික්ඛුනෝ විතක්කේච වත්තති විචාරෝච පීතිත්ත සුඛංච චිත්තේ කග්ගතාච පඨමංකෝ ආවසෝ ඥානං එවං පංචාග්ගිකාන්ති. ඔව්. විදිහට තමයි කියන්නේ. කතිපනාවසෝ භව. පැත්නි භව කීයක් තියෙනවද? තයෝමී ආවසෝ භව. කොට්ටිත ස්වාමීන් වහන්සේට උත්තරේ දෙනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. පැත්නි භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. අටුවාව කියනවා යම් ප්‍රමාණයකට විග්‍රහය. මේ භව තුන කියලා කියමුකෝ. කතං පනාවසෝ ආයතින් පුනබ්භවාභිනිබ්බති හෝති කියන්නේ. නිබ්බති, අභිනිබ්බති, පුන භව අභිනිබ්බති. පුනබ්භවාභිනිබ්බති කියන වචනය දෙන්නේ එහෙමයි. අපි පුනර්භවය කියලා පුනර්භව කියලා කියන්නේ නේද? පුනබ්භව. පුනබ්භවාභි නිබ්බති. කතං කෙසේද වන්නේ කියලා අහනවා. ඉතින් කියනවා අවිජ්ජා නීවරණාන පුනර්භවය කියලා කියන්නේ මේ භවය. දැන් භවය කියන්නේ මොකද ඇත්තට? වීම කියන. දැන් භවති කියන්නේ වේ. භව කියන්නේ වීමක් යම්කිසි. පුනබ්භව කියන්නේ ආයවතාවක් වීමක්. නැවත වීම කියන අදහස. පුනබ්භව කියන්නේ පුනර්භවය කියලා කියන්නේ නැවත වීම. නැවතවීමනේ. ඔව්. ඉතින් අන්න ඒක තමයි මේ කියන්නේ. පුනබ්භව අභිනිබ්බති. නැවත වීමක් විදිහට හටගැන්මක් ගැන මේ කතා කරන්නේ. අටුවාවේ කියන්නේ පුනබ්භවාභිනිබ්බති මෙහෙම කියලා කියන්නේ පුනබ්භවස්ස අභිනිබ්බති. වෙන දෙයක් නෙමෙයි. ඒ පුනර්භවයේම සිදුවීම හටගැන්ම කියන අදහස. සිංහල තේරුම් පැත්තේ තියෙන පුනර්භවයේහි ඉපැත්ම කියන අදහස. පුනර්භවයේහි නැවත අලුත් જાතියක ඉපදීම කියන අදහසයි තියෙන්නේ නේද? පුනර්භවයේ ඉපදීමනේ. ඊයසංස පුනර්භවය කියලා කියන්නේ නැවත ඉපදීම කියන එකනේ. නැවත ඉපදීම කියන එක. නැවත ඉපදීම කියන එක. ඔව්. පුනර්භවය කියන්නේ භවයත් එක ගත්තාම
කොහොමද ඒ ආයතින් කියන්නේ මත්තට නේද? මතුවටත් මේ නැවත ඉපදීම පුනර්භවය කොහොමද හටගන්නේ කියලා අහනවා. කෙසේ කතං අවිජ්ජා නීවරණානං ආවුසෝ සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාව නම් වූ නීවරණ ඇති, තණ්හාව නම් වූ සංයෝජනයේ බැඳීම ඇති සත්තානං සත්වයන්ගේ తත්‍ර తත්‍ර අභිනන්දන නන්දති අභිනන්දති නේද? වඩාත් සතුට වෙනවා, වඩාත් ඇලෙනවා කියන අදහස මේ අභිනන්දන කියන්නේ. ඒ තැන අභිනන්දනය සිදු වෙනවා. ඇයි? අවිද්‍යාව සහ අවිද්‍යාව නම් වූ නීවරණ ධර්මයේ තියෙනවා, තණ්හාව නම් වූ සංයෝජන ධර්මයේ තියෙනවා. අවිද්‍යාවෙන් මේක වහලා දානවා, වහලා දාපු ඇත්ත වහලා දානවා, ඇත්ත වහපු ගමන්ම ඒකට සත්‍ය ඇලෙනවා නේද? අර ඇත්ත පෙරුණොත් ඊළඟ පියවරක් තියෙනවද ඇලෙනවා කියලා? නෑ, එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. අවිද්‍යාව තමයි වැඩේ කරන්නේ. ඒත් එක්කලම තණ්හාව අත්වල බැඳගෙන යනවා නේද? ඉතින් කියනවා ඒවං ආයතින් පුනබ්භවාබිනිබ්බති හෝති. මෙන්න මේ විදිහට මත්තට පුනර්භවය හටගැන්ම සිදු වෙනවා. 17 අංකය කියන්නේ කතං පනාවුසෝ ආයතින් පුනබ්භවාබිනිබ්බති නොහෝති. එවැත්නි නම් කොහොමද මේ මත්තට හටගැන්ම සිදු නොවෙන්නේ කොහොමද? අවිජ්ජා විරාගා අවිජ්ජා විරාගා කොහො ආවුසෝ විච්ඡුප්පාදා. අවිද්‍යාවේ විරාගය නේද? ඒ කියන්නේ වෙන්වීමෙන්, කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් කියන අදහස නේ. ඒත් හා සමග වෙන්නේ මොකද්ද? විච්ඡුප්පාදා, විද්‍යාව උපදින. අවිද්‍යා විරාගයෙන් සිදුවෙන විද්‍යා උප්පාදයෙන්. තණ්හා නිරෝධා, තණ්හාවගේ නිරෝධයෙන් එවං ආයතින් පුනබ්භවාබිනිබ්බති නොහෝති. මෙන්න මේ විදිහට තමයි මත්තට පුනර්භවයේ හටගැන්මක් සිදු නොවන්නේ කියලා කියනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා, ඒ හා සමගම තණ්හාව ප්‍රහාණය වීමක් සිදු වෙනවා. මෝහය සහ ලෝභය. අවිද්‍යාව කියන්නේ මොන චෛතසිකයද? මෝහයනේ. තණ්හාව කියන්නේ මොන චෛතසිකයද? ලෝභය. ඇයි මෝහය ලෝභය කියලා ද්වේෂය කියන්නේ නැද්ද? ද්වේෂය එන්නේ කොතනද? ලෝභය තියෙන තැන තමයි ද්වේෂය එන්නේ නේද? ලෝභයට අර ලෝභය උනේ ද්වේෂයට දුරස්ත කාරණයක් හැටියට ඔය ලෝභයත් කියනවනේ නේද? ඇත්තටම ගිහින් ඔය ද්වේෂය හට ගැනීම කියන කරුණ තුල පොඩ්ඩක් පස්සට ගිහින් නතර වුණොත් එහෙම තියෙන ලෝභය අහුවෙන්නේ. ලෝභයෙන් තමයි ඔක එන්නේ. ඒ ලෝභයෙන් පටන් ගැනීමනේ. පටන් ගැනීම තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර දැන් මෙතනත් කිව්වේ අවිද්‍යාව නීවරණය වෙලා තණ්හාව සංයෝජන ධර්ම විදිහට තියෙද්දි කෙලවරක් නෑ සත්‍ය යනවා. කෙලවරක් නෑ සත්‍ය යනවා. ඉතින් මේ ද්වේෂය කියන්නේ අර ධර්ම දෙක තියෙනවා නම් ඉතින් එතන ද්වේෂය බොහෝ කොට එනවා. බොහෝ කොට තියෙනවා. සාමාන්‍ය කියන්නේ නේද ඔය බ්‍රහ්ම ලෝකවල ද්වේෂය නැහැ. ද්වේෂ සිද්දේක හටගන්න නැහැ කියලා කියනවා බ්‍රහ්ම ලෝකේ. පටිඝ සම්පයුක්ත සිත් හටගන්න නැහැ. කතමං පනවසෝ පටමන් ඥානන්ති. එතෙන් යද්දි අලුත් මාතෘකාවක් තියෙනවා. අපි ඒ ටික බලමු අටුවාවේ මොකද්ද විශේෂ විග්‍රහයක් කියන්නේ කියලා. අටුවාවේ කියනවා කතිපනාවසෝ භවාති ඉදකින් පුච්ඡති. මේ කතිපනාවසෝ භවා කියලා කිං පුච්ඡති කුමක්ද මේ විමසන්නේ? මූලමේව ගතෝ අනුසන්ධි දුප්පඤ්ඤෝ යේහි භවේහි න උට්ඨාති තේ පුච්චිස්සාමීති පුච්ඡති.
ටීකාවේ කියනවා ඇයි මෙතනදී මේ අටුවාවේ ඉදකින් පුච්චති කියලා එකපාරටම මේ කීවේ කියලා. ඒ කියන්නේ එහෙම එකපාරටම අටුවාවේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නට හේතුව තමයි එවං අරහත්ත ඵලම් පාපිතාය දේශනායි. දැන් මෙතන එනකන් උඩදී අරහත් ඵලය ගැන කතා කරමින් හිටියේ නේද? චේතෝ විමුක්තිය ගැන කතා කළා, පඤ්ඤා විමුක්තිය ගැන කතා කළා. එහෙම තියෙද්දි එකපාරට මේ කතිපනාවසෝ භවා කියලා ඇයි මෙහෙම ගත්තේ කියනවා. ඉතින් ඒකට හේතුව තමයි කියනවා කියන්නේ මූලමේව ගතෝ අනුසන්ධි. මූලමේව ගතෝ අනුසන්ධි. ඒ කොටස චුට්ටක් බලන්න ඕන. දුප්පඤ්ඤෝ යේහි භවේහි න උට්ඨාති. ප්‍රඥාව නැති පුද්ගලයා දුෂ්ප්‍රඥා යේහි භවේහි යම් භවයන් කෙරෙන් න උට්ඨාති. නැගී සිටින්නේ නැද්ද? තේ පුච්චිස්සාමීති පුච්චති. අන්න ඒ භවයන් විමසන්නෙමි කියලා තමයි මේ ප්‍රශ්නය අහන්නේ. එතකොට මෙතන මේ මොකද්ද මේ කියන්න හදන්නේ අටුවාචාරින් වහන්සේ? කතිපනාවසෝ භවා කියලා මේ ප්‍රශ්නේ පෙළේ යහන්නේ මූලං ඒව ගතෝ අනුසන්ධි. මෙතන මේ අනුසන්ධි කියන්නේ සංධි ගැලපීම කියන්නේ පදෙන් පදයට නැත්නම් අවස්ථාවෙන් අවස්ථාවට නේද? සංධි ගැලපීමනේ අනුසන්ධි කියන්නේ. ඉතින් මෙතන කියනවා මේ සංධි ගැලපීම මූලං ඒව ගතෝ මුලටම ඇදගෙන ගියා. ඒ කියන්නේ දුප්පඤ්ඤෝ යේහි භවේහි න උට්ඨාති. අර කියන විදිහට දැන් මෙතනටදී අරහත් ඵලය පිළිබඳව කතා කරලා අවසාන වෙද්දී ආය වතාවක් මේ භවයක් ගැන කතා කරන්න හේතුව මුලටම මේ දේශනාව සම්බන්ධ කරනවා දුෂ්ප්‍රඥා යම් භවයකින් නැගී සිටින්නේ නැද්ද නේද? කියන්නේ යම් භවයක් තුළ ඇලිලා සිටිනවද? ආන්ගේ භවයන් ගැනයි මේ අහන්න හදන්නේ කියනවා. ඒකටයි මේ භව පිළිබඳව ප්‍රශ්නේ මෙතනදී අහන්නේ. දුප්පඤ්ඤෝති ඉද අපපටි විද්ධ සත්‍යෝ අධිප්‍රේතෝ. මෙතන මේ දුප්පඤ්ඤ කියලා අටුවාචාරින් වහන්සේ කියන්නේ සාමාන්‍ය දුෂ්ප්‍රඥයෙක් නෙවෙයි අපපටි විද්ධ සත්‍යෝ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිරිසිඳ නොදැක්කි පුද්ගලයා. අවබෝධ නොකළ පුද්ගලයායි මේ දුෂ්ප්‍රඥයා කියලා කියන්නේ. තත කාම භවෝති. එතන මේ කාම භවය කියලා කියන්නේ කාම භවූපගං කම්මං කම්මාභිනිබ්බත්තා උපාදින්නක කන්ධාපි ඉති උභය මේකතෝ කତ୍වා කාම භවෝති ආහ. ඒ වාක්‍යයේ සංදි කිහිපයක් තියෙනවා. කාම භවූපගං. එතන සංදියක් තියෙනවා. කාම භව කියන වචනට එක්කාසු වෙලා උපග නේද? කාම භව වයන්නට උයන්න එක්කාසු වෙලා භවූ කියලා දීර්ඝ වෙලා තියෙනවා. ඊට පස්සේ කම්මාභිනිබ්බත්තා කියන තැන කම්ම අභිනිබ්බත් කියන තැන මයන්නට අයන්න එක්කාසු වෙලා ආ කියලා දීර්ඝ වෙලා කම්මාභිනිබ්බත්තා. ඒක නිසා ඔන්න ඔය තැන් වල අපි තේරුම ගනිද්දි ඔය සංධිය පොඩ්ඩක් කඩා ගන්නට ඕන. කම්මාභිනිබ්බත් කියන වචනේ කම්ම අභිනිබ්බත්. කර්මය නිසා උපන්නා වූ. අන්න එහෙම අදහස. ඒක ඉතින් ඉස්සරහට අපි ව්‍යාකරණයේදී කතා කරනවා. කාම භව ඉතින් කාම භව කියලා කියන්නේ මොකද්ද? කාම භවෝපකං කම්ම. වෙන දෙයක් නෙමෙයි. ඒ කාම භවයටම උපග කියන්නේ සමීප වුණු කියන අර්ථය. කාම භවය විදිහට සලකන යම් කර්මයක් තියනවාද නේද? මොනවද කාම භවය විදිහට සලකන කර්ම කියලා අපි කියන්නේ? රූප භව සහ අරූප භව නොවන ටිකනේ නේද? රූප භව කියලා ගන්න මොනවද? රූපාවචර කුසල විපාක ක්‍රියාවස්ථාවන් ටිකනේ. අරූප භව කියන්නේ අරූපයේ තියෙන කුසල විපාක ක්‍රියා සිත් සහ චෛතසික ටික නේද? මෙතනදී කාම භවයේට ඒ කර්මය කියලා කෙලින්ම ගත්තොත් මේ සාමාන්‍ය කාමාවචරයේ තියෙන කුසල් සිත් 8යි
අකුසල් සිත් 12යි. සහ ඒවා යෙදෙන චෛතසික ධර්ම ටික තමයි අපිට කාම භවය කියලා ගන්නට තියෙන මෙතනදී. ඒකයි මේ කිව්වේ කාම භවෝපගං කම්මං. මේ කාම භව සංඛ්‍යාත වූ යම් කර්මයක් වේද අන්නේ කර්මයක් කම්මාබිනිබ්බත්තා උපාදින්නක කන්ධා. ඒ කර්මය හේතු කරගෙන නේද? ඒ කාමාවචර විදිහට වැඩපු කුසලය හෝ වේවා අකුසලය හෝ වේවා හේතු කරගෙන යම් උපාදින්නක කන්දකයක් හටගත්තා නම් අපි කියන්නේ කර්මජ රූප කියලා නේද? උපාදින්නක කන්දක කියන්නේ කර්මජ රූප ටික. එච්චරයි. උභය මේකතෝ කତ୍වා කාම භවෝතියාහ. ආන්ගේ දෙකේට තමයි කාම භවය කියලා කියන්නේ. කාම භවය. දැන් අපි භවපච්චය ජාති කියලා විග්‍රහ කරන්නේ නේද? පටිච්චසමුප්පාදේ. භවපච්චය ජාති. වේදනාපච්චය තණ්හා. නෑ. වේදනාවට කලින් තියෙන මොකද්ද? පස්සේ. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානපච්චය භවෝ. ආන් එතනදී භවෝ කියන්නේ මොකද්ද? උපාදානපච්චය භවෝ කියන්නේ. උපාදානපච්චය භවෝ කියන්නේ රැස් කරන කර්ම ටික. අර තණ්හාව වැඩුණා. තණ්හාව නිසා යමක් දැඩිව අල්ලගත්තා. ඒ අල්ලා ගැනීම නිසා එයා දැන් ඔන්න කර්ම රැස් කරනවා. කෙලෙස් වඩනවා. අකුසල් සිත් ටික තමයි එතන උපාදානපච්චය භව කියලා ගන්න. භව. ඊළඟට ඒක තමයි මෙතන මේ කීවේ කාම භවෝපගං කම්මං කියලා. ඒ කියන්නේ මේ කාමාවචරයට අයත් වන යම්කිසි කර්මය කාම භවය කියලා අපි ගන්න. නේද? උපාදානපච්චය භව කියන තැන ඒ කියන එතනද නම් පටිච්චසමුපාදෙදී බොහෝ කොට අකුසල් ටික තමයි උතනදී ගැනෙන්නේ. නමුත් පුංචි අදහසක් තියාගන්න අපි පටිච්චසමුපාදයේ අකුසල විතර නෙමෙයි කුසල අවස්ථාවටත් ගලපන්න ක්‍රමයක් තියෙනවා. නේද? කම්මං ඒ කර්මය තමයි භවය. මෙතන කම්මාබිනිබ්බත්තා උපාදින්නක කන්ධාපි ඒකත් කාම භවයටම යනවා කියලා කියනවා. කර්මජ රූප ටික නේද? අපි පංචවෝකාර භවය කියලා කියන්නේ පංචවෝකාර භවය. එතකොට රූපාවචරෙත් අපු පංචවෝකාර කියන්නේ මොකද්ද? පංචවෝකාර භවය කියන්නේ ස්කන්ධ පහම තියෙන තැන නේද? ඒකවෝකාර භවය කියන්නේ කාටද? එක ස්කන්ධයක්. ඒ කොහෙටද? අසඤ්ඤ සත්‍යය. මොකද ස්කන්ධේ? රූපස්කන්ධය විතරයි. චතුවෝකාර භවය කියන්නේ මොකද්ද? ස්කන්ධ හතරක්. මොකක්ද ඒක? අරූපේ. ඒකේ නාමස්කන්ධ හතර තියෙනවා රූපස්කන්ධේ නැහැ. පංචවෝකාර භවය කියන්නේ නාමස්කන්ධ අරූපේ. නාම වේදනා සංඥා සංඛාර විඥාන නාමස්කන්ධ හතර තියෙනවා. අටවිස රූපේ නැහැ. රූප වේදනා ආයේ පහෙන් අර හතර තියෙනවානේ. ඔව්. රූපේ නැහැනේ. රූපේ නැහැ. අරූපේනේ. අරූප තලයේ. එතන හතරයිනේ. හතරයි. ඒක නිසා ඒකට අපි කියනවා චතුවෝකාර භවය කියලා. පංචවෝකාර භවය කියන්නේ පංචවෝකාර භවය කියන්නේ අපි මනුෂ්‍ය ලෝකෙ. ඔව්. සාමාන්‍යයෙන් කාම භූමිය සහ රූපාවචර බ්‍රහ්මතල. එතනින් අපි අයින් කරනවා අසඤ්ඤ සත්‍යය. මොකද හේතුව අසඤ්ඤ සත්‍යයේ ස්කන්ධ පහම නැහැ. ඒකයි. රූපාවචරය කියලා කෙලින්ම කිව්වොත් එimhe සම්පූර්ණ රූපාවචර බ්‍රහ්මතල සියල්ලම හසු වෙනවා. ඒකේ අවශ්‍ය තැනදී කඩන්න ඕන හින්දා තමයි ඒකවෝකාර සහ පංචවෝකාර කියලා. ඔය විදිහට ඉතින් අර ඒ තැන්වලදී විවිධ වචන හඳුන්වලා දීලා තියෙන මේ ධර්මෙ නිකන් නෙමෙයි ඇත්තටම. ප්‍රයෝජනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. නේද? තුන විතර තියෙන ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර විතරයි. ඔව්. කියන්නේ ඒ විග්‍රහය තුළ ඒ විදිහට කරන්නට පුළුවන්. නැත්තම් අර ওই භූමි පිළිබඳ කරන විග්‍රහයද නෙන්නේ තින්නේ. එහෙම නැත්තම් කාමාවචර භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි. එහෙම කිව්වත් ඉතින් අර ටිකම තමයි කැඩෙන්නේ. භව පිළිබඳ තමයි මේ කතා කරේ. ඉතින් කාම භවය කියන දනේ කර්මයක් තියෙනවා. කර්ම නිසා හටගත්තු කර්මජ රූප ටිකක් තියෙනවා.
රූපාරූප භවයේසුපි ඒසේවනයෝ. රූප භවය අරූප භවය කීපත් ඒ විදිහට දැනගන්න කියනවා. ඒ කියන්නේ රූප භවේ නම් රූපාවචර තලයක උපදින්නට හේතු වන කර්මය රූප භවයක්. ඒ කර්මයේ හේතු කරගෙන මතුවට යම් උපාදින්නක නැත්නම් කර්මජ රූප ටික පහළ වෙනවා. දාන්න ඒ ටිකත් රූප භවයටම තමයි අයිති වෙන්නේ. මෙතන නම් මේ ඊටා කෙටියෙන් තමයි විග්‍රහ වෙන්නේ. කාම භව, රූප භව, අරූප භව වෙනම කතා වෙන තැනකට ගිහපුවම මේක දිගට විග්‍රහ වෙනවා. නැත්නම් අර කෙලින්ම මේ පටිච්චසමුපාදයේ විග්‍රහ වෙන තැනකට ගියා නම් මේක සම්පූර්ණව දැනගන්න. භව පිළිබඳව විශාල රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොත පරිශීලනය කරා. ඒක තුලක් තියෙනවා භවය පිළිබඳව. නැත්නම් තියෙන ඉතින් ඒක විසුද්ධි මාර්ගයේ තියෙන පටිච්චසමුපාද විග්‍රහ වෙන තැන. නැත්නම් විභංග අට කතාවේ තියෙන භවය පදේ විග්‍රහ වෙනවා. ආයතින් ඉති අනාගතේ නේද? ආයති සංවරය කියලා අපි කියන්නේ නේද? ආයති සංවරේ පිහිටනවා කියලා. අනාගතේ. පුනබ්භවස්ස අබිනිබ්බත්ති इति පුනබ්භවාබිනිබ්බත්ති. මොකද්ද පුනර්භවාබිනිබ්බත්ති කියන්නේ? පුනබ්භවස්ස අබිනිබ්බත්ති. ඒ පුනර්භවයාගේ මත්ෙහි වන හටගැනීම විශේෂ ඉපදීම කියනවා. ඉද වට්ටං පුච්චිස්සාමීති පුච්ඡති. මෙතනදී මේ පුනර්භවයක හටගැන්ම මේ විදිහට කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසන්නේ වට්ටං පුච්චිස්සාමීති. මේ සංසාර වට්ටය පිළිබඳව අහනවා විමසනවා කියන අදහසින් තමයි එනං මේ දැන් මේ සාකච්ඡාව යන්නේ. తත්‍ර తත්‍රාභිනන්දනාති తත්‍ර తත්‍ර අභිනන්දන. ඒතන අභිනන්දනය කියන්නේ රූපාභිනන්දන සද්දාභිනන්දනා ඉති එවං තහින් තහින් අභිනන්දන. රූපය තුල අභිනන්දනය කිරීම සතුටු වීම, ශබ්දය තුල අභිනන්දනය නේද සතුටු වීම, මෙන්න මේ විදිහට තහින් තහින් ඒ තැන්හි අභිනන්දනය. කරණ වචනේච ඒතං පච්චත්තං නේද? එතන පච්චත්ත වචනේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ අපි අර කීවේ නේද? නිස්සක්ක අටුවාවට කියපම වෙනම වචන ටිකක් හම්බ වෙනවා. නිස්සක්ක වචන, උපයෝග වචන. මෙන්න මේ පච්චත්ත කියලා කියන්නේ පඨමා විභක්තියට. පඨමා විභක්තියට. මතක තියාගන්න. අටුවාවේදී පච්චත්ත වචනන් කියලා આવොත් ඒ විභක්තියක් සම්බන්ධව නම් කතා කරන්නේ පඨමා විභක්තියට. ඒ ප්‍රකාශ කරන්නේ. දැන් මෙතනක් තියෙන්නේ කරණ වචනේ ඒතං පච්චත්තං ඒ කියන්නේ කරණ අර්ථයෙහි ගන්නට තමයි අපට මේ පච්චත්ත වචනේ දීලා තියෙන්නේ. తත්‍ර తත්‍රාභිනන්දන ඒ තන අභිනන්දනයේ හේතු කරගෙන මත්තට පහළ වෙනවා කියන අදහස. මත්තට ඉපදෙනවා කියලා තමයි ගන්නට තියෙන්නේ නේද? ඔය ඊළඟ රූලේ කියන්නේ ඒක තමයි. తත්‍ර తත්‍රාභිනන්දනාය පුනබ්භවාබිනිබ්බත්ති හෝති इति අත්ථෝ. මොකද්ද අත්ථෝ? එහි අර්ථය තමයි ඒ තැන්හි අභිනන්දනයේ හේතු කරගෙන පුනර්භවය සිදු වෙනවා කියන එක. එත්තාවතාහි ගමනං හෝති ආගමනං හෝති ගමනාගමනං හෝති වට්ටං වත්තති इति වට්ටං මත්තකං පාපෙත්වා දස්සේසි. ඉතින් කියනවා එත්තාවතා මේ පමණකින් එත්තාවතාහි ගමනං මෙන්න මෙපමණකින් තමයි යෑම ආගමනං පැමිණීම ගමනාගමනං යෑමීම් දෙක මේ විදිහට වට්ටං වත්තති කෙනෙක්ගේ මේ වෘත්තය වටය සංසාර ගමන පවතිනවා කියලා සියල් වට්ටං මත්තකං පාපෙත්වා දස්සේසි. ඒ කියන වට්ටකය සම්පූර්ණයෙන්ම මේ විදිහට එන
ප්‍රකාශ කළා කියලා කියනවා. මෙතෙන් එනකම් මේ කරන විග්‍රහය තුල ඉදානි විවට්ටං පුච්ඡන්තෝ ආදැන් විවට්ටය සංසාරෙන් මිදීම විමසමින් කතං පනාවසෝති ආදිමාහ. ඒ විදිහට කතං පනාවසෝ කියලා. තස්ස විස්සජ්ජනේ. ඒ කියන්නේ අර ඇල්ම සහ අවිද්‍යාව හේතු කරගෙන සංසාර වටය පවතිනවාද? එහෙනම් විවට්ටයට මොකද්ද හේතුව? ඒකයි. තස්ස විස්සජ්ජනේ ඒ ප්‍රශ්නයේ විසඳීමෙහි අවිජ්ජා විරාගායිති අවිජ්ජාය කය නිරෝධේන. අවිජ්ජාය කය නිරෝධේන. අවිජ්ජා විරාගා කියන්නේ ඒකයි. අවිද්‍යාව සහ මුලින්ම ක්ෂය වීම නේද? නිරෝධ වීම. දුරු වීම කියන අදහස. විජ්ජුප්පාදා අරහත් මග්ග විජ්ජාය උප්පාදේන. අවිද්‍යාව නිරෝධ වීමෙනුත් විජ්ජුප්පාදා අරහත් මාර්ග සංඛ්‍යාත විද්‍යාව ඉපදීමෙනුත් සත්‍යයේ මේ මතුවට ඉපදීම නතර වෙනවා. කිං අවිජ්ජා පුබ්බේ නිරුද්ධා අත විජ්ජා පුබ්බේ උප්පන්නා. ඔන්න ප්‍රශ්නයක් අහනවා. කිමෙක්ද අවිජ්ජා මේ අවිද්‍යාව පුබ්බේ නිරුද්ධා. ඒ කියන්නේ අවිද්‍යාව ඉස්සල්ලා නිරුද්ධ වෙලා අත විජ්ජා පුබ්බේ උප්පන්න. නෑ අහන්නේ අවිජ්ජා පුබ්බේ නිරුද්ධා. මේ ඉස්සල්ලා නිරුද්ධ වෙන්නේ අවිද්‍යාවද? එහෙම නැත්නම් ඉස්සල්ලා විද්‍යාව උපදිනවද? මොකද වෙන්නේ ඉස්සල්ලා? පළමුවෙන්ම අවිද්‍යාව දුරු වෙනවද? නැත්නම් පළමුවෙන්ම විද්‍යාව උපදිනවද? අර පහනක් පත්තු කරද්දී අපි කියන්නේ නේද? අන්ධකාරයෙන් නැතිව යනවා ආලෝකය දෙකම එකට නේද? උභය මේතං නවත්තබ්බං. ඒකයි මේ අටුවාචාරින් වහන්සේ කියන්නේ උභයං ඒතං නවත්තබ්බං. මේ දෙක මෙහෙම කියන්න එපා කියනවා. පදීපුජ්ජලනේන අන්ධකාර විගමෝ විය විජ්ජුප්පාදේන අවිජ්ජා නිරුද්ධාව හෝති. පදීපුජ්ජලනේන මේ පහන දැල්වීම හේතු කරගෙන අන්ධකාරයේ දුරු වුණා මෙන් විද්‍යාව උපදීමෙන් නේද? සම්මාදිට්ඨිය ඉපදීමෙන් අවිජ්ජා නිරුද්ධා අවිද්‍යාව නිරුද්ධ වුණා නේද? මෝහය දුරු වුණා. තණ්හා නිරෝධාති තණ්හාය කය නිරෝධේන. තණ්හාව සහ මුලින්ම නිරෝධ වීම වශයෙන් පුනබ්භවා බිනිබ්බති නහෝති ඉති. කද්ද මේ පුනබ්භවා බිනිබ්බති නහෝති කියලා කිව්වේ? එවං ආයතින් පුනබ්භවස්ස අබිනිබ්බති නහෝති. අර විදියට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනවා. තණ්හාවත් දුරු වෙනවා. ඒ හේතු කරගෙන ආය වතාවක් පුනබ්භවස්ස අබිනිබ්බති නහෝති. පුනර්භවයාගේ මතු සිදුවීමක් ඉපදීමක් වෙන්නේ නැහැ කියනවා. ගමනං ආගමනං ගමනාගමන උපච්චිජ්ජති කියලා කියනවා නේද? එතනින් එහෙනම් ගමනය යෑම ඒම යෑමීම් දෙක උපච්චිජ්ජති සිඳෙනවා. වට්ටං වත්තති. යාගේ සංසාර වටය තවදුරටත් පවතින්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා කතමං පනාවසෝති ඉදකින් පුච්ඡති. තවත් ප්‍රශ්නයකට යනවා. ආර ටීකා විශේෂ කරුණක් කියනවා ගමනං උපච්චිජ්ජති. ඒ අවසාන තැනදී ගමනං කියලා කියේ මොකක්ද? ගමනං උපච්චිජ්ජති කාම භවේ පරිනිබ්බානේන. ආගමනං උපච්චිජ්ජති තත්ත රූප අරූපේසු පරිනිබ්බානේන. ගමනාගමනං උපච්චිජ්ජති සබ්බසෝ අපරාපර උප්පත්තිය අභාවතෝ. මෙතනදී මේ සම්පූර්ණව විවට්ට කතාවේදී ගමනේ සිඳෙනවා. ඒ කියන්නේ යෑම ඒම ඊට පස්සේ යෑමීම් දෙක මේ අවිද්‍යාව ප්‍රහාණය වීම සහ තණ්හාව දුරු වීම නිසා සිදු වෙනවා කියලා මොකද්ද මේ කියලා තියෙන්නේ? ඒක ටීකාවේ කියනවා කාම භවයේ දැන් නිවන් දකින්නවා කියන තැන නේද? කාම භවයෙන් සම්පූර්ණ මිදෙනවා කියන අදහසින් මෙයාගේ යෑම් ටික ඉවරයි නේද? ඉතින් මෙතනට ගැලපෙන හැටියට තමයි මේ විග්‍රහය එන්නේ මෙතනදී නම්. ආගමනං කියන තැනදී කියනවා
තවත් මතුවකට රූප සහ අරූප භවයන්හි මෙයාගේ හටගැන්මක් වෙන්නේ නැහැ. ඒකේ රූප භවයන් පිළිබඳ පරිනිබ්බාණය නේ. ඒ තුල පිරිනිවීමෙන් ගමනාගමනං උපච්චිතති. ඒ විදිහට යනවා එනවා. අතර කොහෙද වෙන්නේ යනවා එනවා කියන කාර්ය ටික? කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. යනවා එනවා. ආන් ඒක මේ කියන්නේ. එතකොට ඉතින් යාමීම් තුළ මෙහා ඔය භව තුනේ කැරෙක් ඉතින් ඉන්නවා. ඔක තමයි වට්ටය කියලා අපි කතා කරන්නේ. කර්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට. කර්ම වට්ට කියන්නේ මොකක්ද? ඒ කියන්නේ යම්කිසි කුසලයක් හෝ අකුසලයක් හෝ රැස් කරන අවස්ථාවක් නේද? මත්තර විපාක දෙන්නට සුදුසු වන ආකාරයේ කර්මයේ රැස් කරන අවස්ථාව තමයි කර්ම වට්ටය. ඒ කර්ම වට්ටය හේතු කරගෙන මොකද්ද සකස් වෙන්නේ? විපාක වට්ටයක් සකස් වෙනවා. ඒ කියන්නේ ඒ කර්මයට අදාළ වූ සුදුසු වූ ආකාරයට විපාක සකස් වීමක් වෙනවා. විපාක සකස් වීම නිසා මොකද වෙන්නේ? ඒක තුල සැපයි නම් තව තවත් ඇලීම් වශයෙන් උත් ඒක දුක් සහගත නම් ඒක ගැටීම් වශයෙන් කෙලෙස් රස වෙනවා. කෙලෙස් වට්ටයක් සකස් වෙනවා. කෙලෙස් වැඩෙන්න මේ මොනවාද හදන්නේ? කර්ම ටිකක් හදන්නේ. කර්ම සකස් වුණොත් මොකද වෙන්නේ? ආයි විපාක විඳින්නට වෙනවා. විපාක ලැබෙද්දි මොකද වෙන්නේ? කෙලෙස් වැඩෙනවා. ඒත් එක්කලා කර්ම හට ගන්නවා. ඉතින් ඔක ඉවරයක් තියෙනවා. නෑ. ඒකයි කියන්නේ මේක කෙලවරක් නෙමෙයි. වට්ටේ කියලා කිව්වේ ඒකනේ. නිකන් නෙමෙයි. වට්ටේ කියන්නේ මොකද්ද? රවුම කියන අර්ථය. රවුම. සංසාර වට්ටේ කියලා කියන්නේ නේද? සංසාර චක්‍රය කියලා අපි කියන්නේ සිංහලෙන් කියන්නේ. රවුම. ඉතින් මේකේ රවුමක අගක් මුලක් ඇඳලා ඉවර නම් පස්සේ ඉතින් හොයන්නට බෑනේ. අග කොතනද මුල කොතනද කියලා. ඉතින් මේක අර ලිස්සන බෝට්ටු වගේ ඔහේ යනවා. ඉතින් රවුමේ යනවා. පංචමානි ආවුසෝ ඊට පස්සේ අර 18 වෙනි අංකයේ පෙළදි කියවන්නේ කතමං පනාවුසෝ පඨමං ඥාන අවත්නි මේ ප්‍රථම ධානය කියන්නේ මොකද්ද කවරක්ද කියලා අනික ඔව් අටුවාවේ කියනවා කතමං පනාවුසෝ ඉති මෙන්න මේ විදිහට එහෙනම් ඉදකින් පුච්ඡති මෙතන මේ මොකද්ද අහන්නේ කියලා අහනවා උබතෝ භාග විමුක්තෝ භික්ඛු කාලේන කාලං නිරෝධං සමාපජ්ජති නේද උබතෝ භාග විමුක්ත කියලා වචනයක් අපි අහනව නේද උබතෝ භාග විමුක්ත මොකද්ද උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ උබතෝ භාග කියන්නේ උබතෝ කියන්නේ නැත්තම් උභ කියන වචනේ තේරුම ගන්න. අපි කියන්නේ උභය පාර්ශවයම එකඟ වුණා කියලා. දෙපාර්ශවය. දන්න දෙපාර්ශවය. උභතෝ භාග කියන්නේ ඒ කොටස් දෙකෙන්ම විමුක්තෝ මිදුණා කියන අදහස. යම් කිසි කොටස් දෙකකින් මිදුණා කියන අදහස. ඉතින් මෙතනදී මේ කියන්නේ මොකද්ද? උභතෝ භාග විමුක්ත කියන්නේ නාම ධර්මයන්ගෙනුත් රූප ධර්මයන්ගෙනුත් මිදුණ කෙනා. නාම ධර්මයන්ගෙන් සහ රූප ධර්මයන්ගෙන් මිදුණ කෙනා. ඒ කවුද මේ කියන්නේ? උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ නමක් ගැන මේ කියන්නේ. ඒ උතුමන් වහන්සේ යම්ම විදිහකට මේ රූපය පිළිබඳ කලකිරිලා රූපේ ආදීනවේ දැකලා රූප ධාන එපා කියන අදහසින් අරූප ධාන වඩනවාද? අරූප ධාන මස්තක ප්‍රාප්ත කරනවාද? සමෘද්ධ කරගන්නවාද? අන්න ඒ තුල රූපයෙන් මිදෙනවා. ඔන්න එක භාගයකින් මිදුණා. ඊළඟට විදර්ශනා කරලා විපස්සනා අවස්ථාවේදී නිර්වාණය අරමුණු කිරීම වශයෙන් ඊතිරිමේ නාම ධර්මයන්ගෙනුත් මිදෙනවා.
නාම ධර්මයන්ගෙනුත් විඳිනවා. එහෙනම් මේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ නමක් කියන්නේ අෂ්ට සමාපත්තිලාභී රහතුන් වහන්සේ නමක් පිළිබඳව. අෂ්ට සමාපත්තිලාභී රහතුන් වහන්සේ නමක්. මොකද ඒ උතුමන් වහන්සේ තමයි රූප ධර්මයන්ගෙන් මිදෙන්නේ අර විදිහට අෂ්ට සමාපatti උපදවමින්. එහෙම නැත්නම් මේ අරූප සමාපatti උපදවමින් රූපයන්ගෙන් මිදෙනවා. ඊට පස්සේ අරහත් ඵල සමාපatti නැත්නම් අරහත්ත්වයේ සාක්ෂාත් කිරීමෙන් නාමයෙන්ුත් මිදෙනවා. නිර්වාණය අරමුණු කිරීම වශයෙන් නේද? ඉතින් කියනවා උබතෝ භාග විමුක්තෝ භික්ඛු කාලේන කාලං නිරෝධං සමාපජ්ජති. කලින් කලට ඒ උතුමන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. කවුද නිරෝධ සමාපත්තියට සමවදින්නේ? කාටද පුළුවන් කාටද බැරි? අනාගාමී උතුමන් වහන්සේ සහ රහතුන් වහන්සේ තමයි නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නේ නේද? හැබැයි හැම අනාගාමී උතුමන් වහන්සේ නමකටම පුළුවන්. එහෙමත් බෑ. අෂ්ට සමාපatti උපදවලා තියෙනට ඕන. අෂ්ට සමාපatti. ඒකනේ අර මේ කියන්නේ නේද? මොකටද මේ අෂ්ට සමාපatti උපදවන්නේ? කියද්දී ඒක කාරණා කිහිපයක් කියන්නේ. සමහර කෙනෙක් අභිඥාව පිණිස අෂ්ට සමාපatti වශී කරනවා. සමහර කෙනෙක් විපස්සනාව පිණිස ඒකෙන් නැගිලා විපස්සනා පාදක වශයෙන් අෂ්ට සමාපatti උපදවනවා. සමහර කෙනෙක් මෙන්න මේ විදිහට නිරෝධ සමාපත්තියට සම්වැදීම් පිණිස අෂ්ට සමාපatti උපදවනවා. රහතුන් වහන්සේලා විශේෂයෙන්ම අෂ්ට සමාපatti උපදවන්නේ ඒකටයි. නිරෝධ සමාපත්තියට සම්වදින්නට. ඉතින් කියනවා අටුවාවේ තස්ස නිරෝධ පාදකං පටමජ්ජානං පුච්චිස්සාමීති පුච්චති. අන්න ඒ උතුමන් වහන්සේගේ ඒ නිරෝධයේ පාදක වූ නැත්නම් නිරෝධ සමාපත්තියේ පාදක වූ පටමජ්ජානයේ විමසනවා කියන අදහසින් තමයි මෙතනදී මේ කොට්ටිස් ස්වාමීන් වහන්සේ මේ කතාව ඇහුවේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන ප්‍රථම ධානය මොකද්ද? ඒකේ අංග මොනවද? ඒක නෙමෙයි මේ අහන්නේ නේද? මෙච්චර දුරක් ඇවිල්ලා අර වගේ දේවල් කතා කර ඉඳලා මේ එකපාරටම ප්‍රථම ධානයක් ගැන මේ අහන්නේ වෙන දෙයකට නෙමෙයි. අර කියන උබතෝ භාග විමුක්ත රහතුන් වහන්සේ නමකට මේ ඊළඟ මොහොතේ නිරෝධ සමාපත්තියට සමාවදින්නට හේතු කාරණ වන මේ පැත්තෙන් වැඩෙන ප්‍රථම ධානය පිළිබඳව. ප්‍රථම ධානය. පඨම ධානං ඉති ඉදකින් පුච්චති. මොකද මේ ප්‍රථම ධානය කියන්නේ නිරෝධං සමාපජ්ජන කියන භික්ඛුටා නේද? ඒ නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුන් වහන්සේ නමක විසින් අංගවවත්තානං කොට්ඨාස පරිච්ඡේදෝ නාම ජානිතබ්බෝ. මේ නිරෝධ සමාපත්තියට සම්මාදින උතුමන් වහන්සේ නමකට මෙන්න මේ කියන කරුණු කාරණා දැනගන්නට ඕන කියනවා. මොකද්ද? අංගවවත්තානේ දැනගන්නට ඕන නේද? අංග ප්‍රථම ධානයේ පිළිබඳ අංගවවත්තානේ. ඒ කියන්නේ ඥානාංග වවත්තාන. ඒ ප්‍රථම ධානයේ තියෙන ධානාංග මොනවද කියලා වෙන්වෙන්ම නිශ්චය කරලා දැනගන්නට ඕන කියනවා. නිරෝධයට සම්වදින්න ඉන්න උතුමන් වහන්සේ නමකට. ඒකයි අංගවවත්තාන කියන්නේ. ඊළඟට කොට්ඨාස පරිච්ඡේදයේ කිව්වේ එතන ලැබෙන ඒ ධර්ම මොනවද? මෙතන ඒක තුල තියෙන අපි අර ඊයේ කීවේ නේද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනසිකාර නැත්තම් පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති මේ විදිහට අර පස්ස පංචමකය නේද? ඒ ප්‍රථම ධානයේ තුල තිබෙන ඒ නාම ධර්ම මොනවද කියලා වෙන්වෙන් වශයෙන් ඒ උතුමන් වහන්සේ දැනගන්නට ඕන. හඳුනා ගන්නට පුළුවන් වන්නට ඕන. අන්න ඒකයි මෙතනදී මේ ප්‍රථම ධානයේ පිළිබඳ විමසන්න. ඉදං ඥානං පංචාංගිකං. මතකනේ කීවා. මේ ප්‍රථම ධානයේ අංග කීයක් කියවද? පහක් කීවා. පංචාංගිකං. ඊළඟට කියනවා චතුරාංගිකං, තිවංගිකං, දුවංගිකන්ති අංගවවත්තානං කොට්ඨාස පරිච්ඡේදං පුච්චිස්සාමීති පුච්ඡති. අපිට පිළි තා පොඩ්ඩක් කියවන්නට එනවා. එච්චර දුර අපි ගියේ නැහැ නේද? චතුරාංගිකං ධානං කියන එකට ගියේ නැහැ. එතකොට පෙළේ 19 වෙනි අංකයේදී අපි කීවා
පඨමං පනාවසෝ ඥානං කතංගිකං ප්‍රථම ධානයේ අංග කීයක්ද? අංග 5යි. විතක්කෝ හෝති, විචාරෝ හෝති, පීති හෝති, සුඛං හෝති, චිත්තස්ස ඒකග්ගතා හෝති. මත ක්‍රියාගන්නේ අංග 5ක් තියෙන හින්දා අපි ප්‍රථම ධානයේ නමක් කියන මොකද්ද? පංචාංගික ධානය කියලා. ඒ ප්‍රථම ධානයේට අංග 5ක් තියෙනවා. පංචාංගිකයි. හරි. ඊළඟ ඡේද කියවන්න බාන්න. ඒකේ තියෙන විප්පහීනේ නේද? එහෙනම් අපිට අටුවාව ඒ පොඩ්ඩක් කියවලම ඉවර කරන්න පුළුවන්. ඉදං ඥානං ඒ කියන්නේ අර ප්‍රථම ධානයේ අර විදිහට විතක්කෝ හෝති, විචාරෝ හෝති මේ විදිහට අංග ව්‍යවස්ථානය කරන්නේ මෙතනදී. මෙන්න මේ ධානයේ පංචාංගික ධානයක් නේද? එහෙනම් ප්‍රථම ධානයේ පංචාංගිකයි. පැහැදිලිනේ? චතුරාංගික ධානය මොකද්ද? දෙවෙනි ධානය. ඇයි හේතුව? දෙවෙනි එකට යද්දි විතරකය අඩු වෙනවා. ඊළඟට ත්‍රිවංගික ධානය මොකද්ද? අංග 3යි. ඔව්. විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. ඊටු අංග 3 විතරයි. ඊට පස්සේ ද්වංගික ධානය අයින් වෙනවා. ඊට පස්සේ අංග 2යි. සුඛ ඒකාග්‍රතාව. නේද? එතකොට ද්වංගික ධාන වලට මොනවද අයිති වෙන්නේ? කීවෙනි ධාන? නෑ. තුන්වෙනි ධාන සිතේ ද්වංගික නෙමෙයි, ත්‍රිවංගිකයි නේද? පීති, සුඛ, ඒකාග්‍රතාව. සුඛ ඒකාග්‍රතාව. අන්න. සුඛ ඒකාග්‍රතාව කියන හතරවෙනි ධානය තමයි ද්වංගික ධානය වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න පස්වෙනි ධානය එයාගේ වෙනසක් නැහැ. සුඛය වෙනුවට උපේක්ෂාව නේද? සුඛ වේදනාව කියන තැන වෙනුවට උපේක්ෂා වේදනාව එනවා. එහෙනම් කොහොමත් වේදනාව තියෙනවා. නේද? එහෙනම් වේදනාව ඒකාග්‍රතාවයි. මෙන්න ධානාංග දෙකක් තියෙනවා. එහෙනම් පස්වෙනි ධානය ද්වංගිකයි. පැහැදිලිද කියපු කතාව? හතරවෙනි ධානය ද්වංගිකයි. ඇයි හේතුව? සුඛයයි මේ සුඛයයි ඒකාග්‍රතාවය තියෙනවා. පස්වෙනි ධානය ඒකාග්‍රතාවය තියෙනවා. තව තියෙනවා. මොකද්ද? සුඛය වෙනුවට තියෙනවා උපේක්ඛා. ඔව්. උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙක තියෙනවා. නේද? එහෙනම් ඇත්තටම වෙලා තියෙන අතන සුඛය වෙනුවට මෙතන උපේක්ඛාව තියෙනවා. එහෙනම් එක අංගයයි තියෙන්නේ. නැහැ. උපේක්ඛා ඒකාග්‍රතාව අංග දෙකක් තියෙනවා. අංග දෙකක්. ඒකයි අපි ද්වංගික ධානය කියලා හතරවෙනි ධානයක් කතා කරනවා. පස්වෙනි ධානයක් කතා කරනවා. මතක තියාගන්න ඒක නිසා. මොකද දැන් එකේ ඉඳන් පිළිවෙලට යද්දි පළවෙනි එකෙන් දෙවෙනි එකට යද්දි ඔන්න ධානාංගයක් කරනවා. දෙකෙන් තුනට යද්දි විචාරය හැරෙන ධානාංගයක් කරනවා. තුනෙන් හතරට යද්දි ප්‍රීතිය හැරෙන ධානාංගයක් කරනවා. හතරෙන් පහට යද්දි හැලෙනවද මොකක්ද? නෑනේ. හැලෙන්නවා කියලා එකක් වෙන්නේ. සුඛය වෙනුවට උපේක්ෂා මේ වේදනාවමයි. මේ පරමාර්ථ ධර්මයේ හැටියට වේදනාවම තමයි තියෙන්නේ. හතරවෙනි ධානයේ වේදනාව සුඛයක් විදියට ඉස්මතු වෙනවා. පස්වෙනි ධානයේදී ඒක තවදුරටත් උපේක්ෂා විදියට තියෙනවා. එහෙනම් මේ අඩුවීමක් වෙලා නැහැ ධානාංග. ඒකයි 4 සහ 5 අපි ද්වංගික ධානය කියලා මෙතනදී කතා කරේ. අන්නේ කියන අංග වවත්තානං කොට්ටහස පරිච්ඡේදම් පුච්චිස්සාමීති පුච්චි. ඒකටයි මේ විදිහට අහුවේ කියලා කියනවා. හරි. ඊට පස්සේ පෙළේ අපි කියවමු අංක 20. පඨමං පනාවසෝ ධාන කතංග විප්පහීන. පඨමං පනාවසෝ ධාන කතංග විප්පහීනං කතංග සමන්නාග තන්ති. පඨමංකෝ ආවසෝ ධානං පංචාංග විප්පහීනං පංචාංග සමන්නාගතං ඉදාවස පඨමං ධානං සමාපන්නස්ස වික්කුණෝ කාමච්ඡන්தோ පහීනෝ හෝති. ව්‍යාපාදෝ පහීනෝ හෝති. තීන මිද්දං පහීනං හෝති.
උද්දච්ච කුක්කුච්චං පහීනං හෝති විචිකිච්ඡා පහීනා හෝති විතක්කේච විතක්කෝච වත්තති විචාරෝච පීතිච සුඛංච චිත්තේ කග්ගතාච පඨමං කෝ ආවසෝ ධානං එවං පංචාංග විප්පහීනං පංචාංග සමන්නාගතಂತಿ. අනේ වගේ වාක්‍යයක් කටපාඩම් කරගෙන තියාගන්නට උනත් හරි ලස්සනයි නේද මේ වාක්‍යය. පඨමං පනාවසෝ ධානං කතංග විප්පහීනං කතංග සමන්නාගත. පළවෙනි ධානය කතංග විප්පහීනං අංග කීයක් ප්‍රහීන කරලාද තියෙන්නේ? අංග කීයක් ප්‍රහීනද? කතංග සමන්නාගත. අංග කීයක් සමන්වාගත වෙනවද? ප්‍රථම ධානයේ කියනවා පඨමං ආවසෝ ධානං පංචාංග විප්පහීනං. ඒ ප්‍රථම ධානයේ පිළිබඳ කතා කරද්දී අංග පහක් ප්‍රහීන කරලායි තියෙන්නේ. අංග පහක් ප්‍රහීන වුණ ධානය තමයි ප්‍රථම ධානය. පංචාංග සමන්නාගතං අංග පහක් සමන්නාගත වුණේ ධානය තමයි ප්‍රථම ධානය. කියනවා ඉදාවුසෝ පඨම ධානං සමාපන්නස්ස භික්ඛුනෝ අවත්නි. මේ ප්‍රථම ධානයට සමාපන්න භික්ෂුවට කාමච්ඡන්தோ පහීනෝ. මොන මතක තියාගන්න ප්‍රහීන වන අංග මොනවද? කාමච්ඡන්දේ එකයි. ව්‍යාපාදෝ තරහව. තිහින මිද්ධං චිත්තචෛතසිකයන්ගේ හැකිලීම. උද්ධච්ච කුක්කුච්චං සිතේ වික්ෂිප්ත බව සහ කළ දේ නොකළ දේ පිළිබඳව පසුතැවෙන ගතිය. විචිකිච්ඡා සැකය. මෙන්න මේ කියන නීවරණ ධර්ම පහ ප්‍රහාණයි. ඒවා පහීනා ධම්මා. විතක්කෝ වත්තති. එක පැත්තකින් ඒවා ප්‍රහාණය වෙද්දී නේද? අර පහන පත්තු කරද්දී අන්ධකාරය දුරු වෙනවා හා සමගම ආලෝකය පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ධ්‍යානෙදී අපි කතා කරන්නේ. මෙන්න මේ ඒහා සමගම විතක්කෝ වත්තති. මේ විතරකය පවතී. විචාරෝ වත්තති නේද? දැන් තිහින මිද්දේ තියෙනවා නිදිබර ගතිය වැඩි නේද? හිත සහ චෛතසික ධර්ම ගොඩක් හැකිලෙන ගතිය වැඩි. එතකොට විතරකයේ වැඩි වෙන්න අර හරියට නිකන් කහට කෝප් එකකට සීනි දිය ගන්න ලාමක උදාහරණයක් ලාමක උපමාවක්. කහට කෝප් එක සීනි දිය කරන්න නේද? කහට ගතිය දැනෙනවා අඩුයි, සීනි ගතිය දැනෙනවා වැඩි. අන්න විතරකයේ වැඩි වෙන්න තීන මිද්ද ගතිය අඩු වෙනවා. ඒකයි මේ කියවේ මෙන්න මේ ධර්මයේ ප්‍රහීනවන්න මෙන්න මේ ධර්මයේ වැඩෙනවා. ඒකයි කතංග විප්පහීනා කතංග සමන්නාගතා කිය. මේ ධර්මයේ ප්‍රහීනයි තීන මිද්දේ ප්‍රහීනයි අනිත් පැත්තෙන් විතක්කේ සමන්නාගතයි. විතක්කේ සමන්නාගත නේද? ඒකනේ අපිට කියන්නේ මේ අර ඔය නීවරණ ප්‍රහාණය ගැන කතා කරද්දී කාමච්ඡන්ද නීවරණයට කාරණා කීයක් තියෙනවද? කාරණා 8ක් හෝ 10ක් කතා කරන්නේ නේද? කාමච්ඡන්ද නීවරණයට, ව්‍යාපාද නීවරණ ප්‍රහාණයට කියන්නේ ඒක යටපත් කරගන්නට අපි මොනවද කරන්නේ? මෙන්න මේ විදිහට මේ නීවරණ පහ පිළිබඳවම කතා කරන්නේ නේද? ඒ අවස්ථා අතරින් ඉතින් කියවේ මේ විතරකයේ වැඩෙන්න මනසක තීන මිද්දේ අඩු වෙනවා, දුර වෙනවා. ඒකනේ අපි බාන්න හොඳ රැට නිදිමත ආවත් ඒ වෙලාවේදී අර මොනවත්ම තේරෙන්නේ නැති නිකන් මොනවා හරි කියවන්න ගත්තොත් එහෙම නිදිමත දෙගුණ වෙලා යනවා. එහෙම නැතුව ඒ නිදිමත දැනෙන වෙලාවට හරි නිකන් අපිට තරක විතරක කරන්නට පුළුවන්. ඇතුලෙන් නේද? මනස යොදවන්නට පුළුවන් ධර්මපරයයක් අපි කියවන්නට ගත්තොත් එහෙම නැත්නම් එහෙම කරුණක් විමසන්නට ගත්තොත් එහෙම නැත්නම් හිතන්නකෝ. ඒක පැත්තකට දාලා නිකන් හෙට මොකක් හරි ගමනක් යන්න තියෙනවා කියලා. ඒක මොන හරි දැන් තමන් සංවිධානය කරනවා. ඒක සංවිධානය කරද්දී නිදි මත කොහෙ ගියාද නැහැ. රැය ලියනවා දන්නේ නැහැ. නේද? හෙට උදේ වෙද්දි මේ වැඩ ටික ඉවර කරලා තියෙන්නට ඕනේ. අන්න විතර්කේ. ඉතින් විතර්ක කරනවා තීන මිද්දෙන්නේ නැහැ. තීන මිද්දෙන්නේ නැහැ. ඒකයි කියන්නේ
පච්චනීක ධර්ම කියලා කියන්නේ. මෙයාට මෙයා විරුද්ධයි. ඉතින් අටුවා යොකට කියනවා විතක්කෝ ඉති ආදීසු අන්නේ විතක්ක කියන තැන්වල අබිනිරෝපණ ලක්ඛනෝ විතක්කෝ මේ විතරකේ කියන්නේ මේ ලක්ෂණ ටික කියාගෙන යන්නේ නේද? ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන තැනදී ලක්ෂණය තමයි මේ කියාගෙන යන්නේ. විතරකේ කියන එක අබිනිරෝපණ ලක්ෂණ. විතරකයට අපට මොනවද මේ උපමාව දෙන්නේ? විතරකයට දෙන උපමාව මොන හරි දැන් සුවඳ හමන පැණි තියෙන මලක් තියෙනවනම් බමරෙක් මොකද කරන්නේ? එයා ඈත ඉඳන් එනවා මේ මලට. නේද? ඈත ඉඳන් මල කරා එනවා. අන්න විතරකේ. කියන්නේ අරමුණ තියෙනවා. අරමුණට හිත නංවනවා. අබිනිරෝපේති. මේ නංවන ලක්ෂණේ තියෙන කාටද විතරකේ? අරමුණක් තියෙනවා. ඒ අරමුණට හිත නංවන ගතිය තියෙන විතක්කේ. ඒක තමයි. ඊට පස්සේ ඒකයි අබිනිරෝපණ ලක්ෂණ කියන්නේ නේද? නංවනවා නැංවීම. ඊළඟට අනුමජ්ජන ලක්ෂණෝ විචාරෝ. අනුමජ්ජති කියන්නේ ඒක පිරිමදිනවා. අරයා දැන් ඇවිල්ලා මේ ඔය බඹරු කරන්නේ නේද? මල වටේ කැරගෙනවා. මේ අරමුණ හොඳට පිරිමදින්නේ කවුද? ආයේ අරමුණ තුල සිත යොදවන්නේ සිත සාචෛතසික යොදවන්නේ විචාරය. ඒකයිනේ නේද? දැන් විතරකයෙන් කල යුතු කාර්ය වුණයින් පස්සේ තවදුරටත් විතරකය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ චිත්තචෛතසික ඉතිරි වුණ නාම ධර්ම ටික එයාලගේ වැඩේ කරගෙන යනවා. නේද? අනුමජ්ජන ලක්ෂණ. ඊට පස්සේ පරණ ලක්ෂණා පීති. ප්‍රීතිය කියන්නේ පරති කියන්නේ පැතිරෙනවා නේද? ඔය ප්‍රීතියත් වර්ග කිහිපයක් කියනවා නේද? උබ්බේග පීති හරියට මේ මුහුද රැල්ල ගහනවා වගේ එනවා යනවා මුළු කය පුරාම දැනෙනවා නැතු වෙනවා. තව ප්‍රීතියක් කියන්නේ උබ්බේග ප්‍රීති මේ කය මේකෙන් උස්සනවා නේද? ඉන්න මේ ඒ තරමට මේක සැහැල්ලුවක් එනවා ප්‍රීතිය වැඩෙන්න. අන්නේ ඒ පැතිරීම් ලක්ෂණය තමයි ප්‍රීතියේ තියෙන ගතිය ලක්ෂණය. සාත ලක්ෂණම් කියන්නේ මිහිරි. සුඛය කියන එක මිහිරි. ඒක නම් මට උපමා මතක් වෙන්නේ නැහැ. අවික්ඛේප ලක්ඛනා චිත්ත ඒකග්ගතාති ඉමේ පංච ධම්මා වත්තන්ති. චිත්ත ඒකග්ගතා කියන්නේ අවික්ඛේප ලක්ඛනා. ඒක නොවිසිරෙන ලක්ෂණය නේද? අලු ගොඩක් තියෙනවා. ඒ අලු ගොඩට වතුර බින්දුව අලු ගොඩ නිකන් තියෙද්දි ඒක විසිරෙනවා නේද? ඒකට වතුර පොඩ්ඩක් දාපුවාම විසිරෙන එක නතර වෙනවා. අන්න ඒ වගේ ඒ අරමුණ තුල යම් අරමුණ තුල චිත්තචෛතසික ධර්ම විසිරෙන්නට නොවි රඳන ලක්ෂණේ කාටද තියෙන්නේ? චිත්ත ඒකාග්‍රතාව. ඒකනේ මේ කියන්නේ සමාධියදී අපි කියන්නේ කුසලාරම්මනේ චිත්තස්ස මොකද්ද? කුසලාරම්මනේ චිත්තං භාවේති නෑ. කුසලාරම්මනේ චිත්තං ඒකාග්‍රතාව. සමාධිය කියන්නේ මොකද්ද? කුසලාරම්මනේ චිත්තස්ස ඒකාග්‍රතාව. මේ කුසල් අරමුණක් තුළ සිත ඒකාග්‍ර වීම තමයි සමාධිය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. සමාධිය. ඉතින් මෙතනත් මේ කියුවේ මේ චිත්ත ඒකාග්‍රතාව කියන්නේ මොකද්ද? අවික්ෂේප ලක්ෂණය. වික්ෂිප්ත වෙනා නැහැ. වික්ෂිප්ත වෙන්නේ නැහැ. වික්ෂිප්ත වෙනවා කියන්නේ මොකද්ද? විසිරෙනවා. අලු ගොඩකට ගලක් ගහපුවාම නේ කොහේ යනවද දන්නේ නැහැ. අහුවෙන අරමුණත් ඒ වගේ හසු වෙන අරමුණ ඔස්සේ මෙයා දුවනවා. එහෙම වෙන්නේ නැහැ මේ ඒකාග්‍රතාව බලවත් වෙද්දී. ඒක නිසා ඉතින් මේවට අනුග්‍රහ කරන්නට ඕනේ.
ඒ වගේම අර ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරන්නට උත්සාහ දරන්නට ඕන. එතකොට තමයි ඉතින් මේ කියන මේ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ඒ කියන නීවරණ ධර්ම පහ හට නොගන්නට අවශ්‍ය කාරණා ටික සලසද්දී මේ විතක්ක ਵਿਚාර ආදී ධර්මවලට අරමුණක් තුළ පිළිටන්නට අපි උපකාර කරද්දී ධ්‍යාන උපදිනවා කියන එක ඒක සිදු වන්නට ඕන ධර්මයක් නේද? සිදු විය යුතු දෙයක්. ඒකනේ ඒක බුද්ධ ශාසනයේ තිබුණා බුද්ධ ශාසනයෙන් පිටතත් තිබුණා. ඊළඟට කතංග විප්පහීනං කියලා කියනවා. අංග කීයක් ප්‍රහීනද? ඉදපනකින් පුච්චති. මෙතන මොකද්ද මේ අහන්නේ? නිරෝධං සමාපජ්ජන කියන භික්ඛුනා උපකාරානුපකාරානි අංගානි ජානතබ්බානි. ඇයි මේ විප්පහීන කතාව මෙතන ඇහුවේ කියලා කියනවා. නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවක විසින් මෙන්න මේ ධර්මයේ උපකාර පිණිස පවතිනවා මේ ධර්මයේ අපකාර පිණිස පවතිනවා අහිත පිණිස පවතිනවා. ඒකටයි අහන්නේ. විස්සජ්ජනම් පනිත්ත පාකටං. ඉතින් විස්සජ්ජනේ තමයි අපි මේ කතා කරේ. ඉති හෙට්ටහා නිරෝධ පාදකම් පටමජ්ජානං ගහිතං මෙන්න මේ විදිහට කලින් හෙට්ටහා කියන්නේ යට මේ කියපු අවස්ථාවේදී නිරෝධ පාදකම් පටමජ්ජානං ගහිතං නේද? නිරෝධේ පාදක වූ ප්‍රථම ධානය තමයි ගත්තේ සලක ගත්තේ. ඒ කියන්නේ නිරෝධ සමාපත්තිය උපදවන්නට අවශ්‍ය වන අෂ්ට සමාපත්තීන් කරා යන ගමනේ මේ ප්‍රථම ධානය ගැන මේ කතා කරේ. උපරි තස්ස අනන්තරප්පච්චයන් නේව සංඥා නා සංඥායතන සමාපත්තියෙන් පුච්චිස්සති. මේ සූත්‍ර දේශනාව තව පොඩ්ඩක් ඉස්සරහට ගියපුවාම අපිට තැනක් හම්බෙනවා. මේ වගේම කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසනවා නේව සංඥා නා සංඥායතන. එතනදී මතක තියාගන්න. ඒ අහන්නේ මොකද්ද? නිරෝධ සමාපත්තියට අනන්තර ප්‍රත්‍ය නේද? අනන්තර ප්‍රත්‍ය වෙන ධර්මයේ පිළිබඳව. අනන්තරාපනච්ච සමාපත්තියෝ සංකිහිතා නයං වා දස්සෙත්වා විස්සට්ඨාති වේදිතබ්බා. ඉතින් ඒ ඉතිරි සමාපත්තීන් ඒක පෙළ බලපුවම වැටහෙනවා සංක්ෂිප්ත කරලා දීලා තියෙන්නේ. නැත්නම් මේ කියන න්‍යාය ක්‍රමයේ තුල ඒක විසඳ ගන්නට පුළුවන් කියලා කියනවා නේද? ඉස්සරහට නිරෝධ සමාපත්තිය ගැන යම් විග්‍රහයක් මේකේ එනවා. නිරෝධ සමාපත්තියට සමවදින්නට පෙර ආතුව හටගන්න සිත මොකද්ද? නේව සංඥා නා සංඥායතන කුසල චිත්තය හෝ නේව සංඥා නා සංඥායතන ක්‍රියා චිත්තය. කුසල චිත්තය හටගන්නේ කාටද? අනාගාමී උතුමන් වහන්සේට. නේව සංඥා නා සංඥායතන ක්‍රියා චිත්තය හටගන්නේ කාටද? රහතුන් වහන්සේට. එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ සම්පූර්ණ නාම ධර්ම නිරෝධ වෙනවා නේද? නාම කියන්නේ තව දුරටත් චිත්තචෛසික හට ගැනීමක් නැහැ අදිස්ථාන කරන කාලෙකට. ඊට පස්සේ ඒ අදිස්ථාන කරපු කාලය යම් පමණක්ද ඉන් එහාට කියනවා ඵල සමාපත්තියක් හට ගන්න. ඵල සමාපත්තිය. රහතුන් වහන්සේ ළඟට නම් අරහත් ඵල සමාපත්තිය, අනාගාමී උතුමන් වහන්සේට නම් අනාගාමී ඵල චිත්තය හට ගන්නවා. සිත් එකක් දෙකක් හට ගන්නවා. පරිසහදී මේ කරුණු ටික කිහිපයක් මොන ගැසෙනවා. හැබැයි ඉතින් විශේෂයෙන්ම මේ අර ටීකාවේ නම් තමයි ඒව ගොඩාක් එන්නේ කරුණු කාරණා. ටීකාවේ. මොකද විසුද්ධි මාර්ගයේ මේවා බොහෝමයක් කතා කරනවා. විසුද්ධි මාර්ගයේ. නාය නිසා අටුවාචාර්යන් වහන්සේ මේ අටුවාවේ තවදුරටත් ඒ කරුණු කාරණා උත්සාහ කරන්නේ නැහැ. ඒ කාරණා ටික ඒකින්ද ටීකාචාර්යයන් වහන්සේ තැන් වලින් ගෙනහලා මෙතනදී විග්‍රහ කරනවා.